හොඳයි දරුවනේ අපි දොළ පුතලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයත් එක්ක දුවේ පුතේ අපි පාඩම් එකක 7ක් සිද්ධාන්ත කොටස් සහ සමාලෝචන ප්‍රශ්න සමගින් දොළ පුතලත් එක්ක සම්පූර්ණ අවසන් කරලා තියෙන්නේ. අපි ඉන්නේ 8 වන ඒකකයේ දුවේ පුතේ එළගව පාලනයේ කොටසේ දරුවනේ 8 වන එකේ පළවන කොටසේට අදාළව 8 වන එකේ පළවන කොටසේ 8 එක කොටසේ එළගව පාලනයයි දුවේ පුතේ කතා කරමින් ඉන්නේ. අපි එළගව පාලනයට අදාළව ගව පාලනයේ සිදු කරන ක්‍රම සහ විශේෂයෙන්ම ඒ අර්ථය ප්‍රධාන වශයෙන් අපි විශේෂයෙන්ම දුවේ පුතේ සියුම් ක්‍රම යටතේ එළගව පාලනය සිදු කරන ආකාරයත් එහිදී භාවිතා කරන ලබන උසස් තාක්ෂණික ශිල්ප ක්‍රමත් කතා කරමින් හිටිය දුවේ පුතේ. අවසන් වශයෙන් අපි කතා කරලා අවසන් කරේ විශේෂයෙන්ම නිවාස තුළ කිරිදෙවීමේ කටයුතු වලදී ස්වයංක්‍රීයව මේ කිරිදෙවීමේ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා කිරිදෙවීමේ යන්ත්‍ර භාවිතා කර ගනිමින් ගුණාත්මකව සහ සෞඛ්‍ය ආරක්ෂිතව උසස් කිරි නිෂ්පාදනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියන එක දුල පුතාලත් එක්ක කතා කරා. හොඳයි දුවේ පුතේ ඊළඟට අපි බලන්නේ විශේෂයෙන්ම සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගැනීම සිදු කරන ආකාරය දුවේ පුතේ මේ සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරන ආකාරයත් අපි බලාපොරොත්තු වෙනවා මෙහිදී දුල පුතාලත් එක්ක කතා කරන්න. හොඳයි දරුවනි. සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගැනීම. ගවයින් ඇති කිරීමේදී දෙනුන් මදයට පැමිණ ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේ මද චක්‍රය කියන එක දෙනුන්ගේ අපි දන්නවා දරුවනේ මේ යෞවනෝත්භාවයට පැමිණිච්ච නෑම්බියන් දෙනුන් තුල මේ මද චක්‍රය දන්නවා අපි. මද කාලේ. ඉතින් මේ මද චක්‍රය ගැන අපිට කලින් විෂය නිර්දේශය 2017 යාවත් කාලෙ වෙන්න කලින් 2013 හඳුන්වලා දෙන සිලබස් එක තුල මද චක්‍රය තිබුණා දරුවනේ. හෝමෝන සමායෝජන ක්‍රියාවලියක් මගින් සිදුවන මේ මද චක්‍රයේ මද ක්‍රියාවලිය සතුන්ගේ මදයට පැමිණි සතුන් ගැන අපි අහලා තියෙනවා දන්නවා දරුවනේ. දැන් අපි මේ කතා කරන්නේ නැහැ මොකද සිලබස් එකේ නැති නිසා අපිට තේරුවන්නේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම දෙනුන් සිංචනය කිරීම සම්බන්ධයෙන් පුතේ මේ මද චක්‍රය අපිට වැදගත් වෙනවා සතුන්ගේ මේ ක්‍රියාවලිය. රයිට් සතුන්ගේ ඩිම්බ මෝචනයේ සිදුවන ක්‍රියාවලිය මේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය වීම මගින් තමයි දරුවනේ කලලයක් හටගන්නේ. නව පැටියෙකු බිහි කර ගැනීම සඳහා සතුක බිහි කර ගැනීම සඳහා විශේෂයෙන්ම ලිංග නිර්ණය කරලද ශුක්‍රාණු භාවිතා කරනවා. මේ දෙනකගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රමවේද පිළිබඳව 2017 විෂය නිර්දේශය යාවත් කාලෙ වෙන්න කලින් සිලබස් එක තුල අඩංගු වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ කෘත්‍රිම සිංචනය, මද සමායෝජනය, ඒ වගේම ශුක්‍රාණු වල ලිංග නිර්ණය, කලල මාරුව වැනි ක්‍රියා දරුවනේ කතා කරා අපි. දැන් ඒ දේවල් අපි කතා කරන්නේ කොටස් මේ සිලබස් එකෙන් ඉවත් කරලා තියෙන්නේ. මද චක්‍රය මේ ක්‍රියාවලිය ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාවලිය ගැන අපි කතා කරන්නේ නැහැ පුතේ. නමුත් මේ මදයට පැමිණීම ගැන දැන ගැනීම අපිට වැදගත් දෙනුන් කෘත්‍රිම සිංචනය කිරීම සඳහා යොදා ගැනීම සඳහා සතුන්ගේ මදයට පැමිණි කාලය අපි හඳුනා ගැනීම වැදගත් වෙනවා මේ මද චක්‍රය පිළිබඳව. අපි ඒක දැනගෙන හිටපුවාම ඇති මෙතනදී මොනවද මේ සතුන්ගේ හැසිරීම් සඳහා හැසිරීම් හඳුනා ගැනීම සඳහා අනුගමනය කරන ලබන උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම කියන එක දැන ගැනීම වැදගත් වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් ගවයින් ඇති කිරීමේදී දෙනුන් මදයට පැමිණි ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණයේ දියුණුවත් සමග පුතේ විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. රයිට්. එතකොට මේ අපි සාමාන්‍යයෙන් නම් දැන් මේ තාක්ෂණයේ භාවිතා කරලා දැන් කටයුතු සිදු කරන්න කලින් මදයට පැමිණි සතුන් හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙනවා. උන්ගේ අපි දන්නවා කායික විද්‍යාත්මක සහ මේ ලක්ෂණ වෙනස් රූප විද්‍යාත්මකව උන්ගේ වෙනස්කම් පෙන්වුම් කරනවා දරුවනේ. රයිට්. මෙන්න මේ වෙනස්කම් මගින් තමයි මේවා අඳුරගත්තේ. සතුන් මදයට ඇවිල්ලා සතුන්ගේ පිට මත නැගීම සිදු වෙනවා දරුවනේ. සතුන්ගේ විවිධ ලක්ෂණ තියෙනවා මේ මදයට පැමිණීමේ කාලයේදී දකින්න පුළුවන් ලක්ෂණ. එවැනි ලක්ෂණ මගින් තමයි මේගොල්ලන්ගේ වෙනස්කම් මේ ඇතිවන වෙනස්කම් මගින් තමයි අපි හැසිරීම් වල වෙනස්කම් කායික විද්‍යාත්මක වෙනස්කම් රූප විද්‍යාත්මක වෙනස්කම් මගින් තමයි මේ සතුන් මදයට පැමිණලා කියලා හඳුනාගත්තේ. මේ මදයට පැමිණීම හඳුනා ගැනීම සඳහා විශේෂ තාක්ෂණික උපක්‍රම අනුගමනය කරනවා දරුවනේ. රයිට්. අපි බලමු ඒවා මොනවද කියලා. හරි. එතකොට මදයට පැමිණි සතුන්ගේ ක්‍රියාකාරීත්වය පුතේ සාමාන්‍ය අවස්ථාවට වඩා 8 ගුණයකින් පමණ වැඩි. රයිට්. එතකොට ගෙලට සවි කරන ලද සංවේදකයක් සහිත කොළරයකින් ස්වයංක්‍රීයව ක්‍රියාකාරීත්වය මනින්න පුළුවන් පුතේ සතුන්ගේ.
සත්වයාගේ පසුගිය මදයේ ක්‍රියාකාරීත්වය හා සංසන්ධනය කිරීමෙන් සතා මදයට ඇද්දයි කියලා ඇවිල්ලා ඇද්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. එකක් මේ ගවයින් ඇති කිරීමේදී දරුවනේ දෙනුන් මදයට පැමිණි ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා මද චක්‍රය. right? යෞවනෝද්භාවයට පැමිණි නෑම්බියක් විදිහේ මේ යෞවනෝද්භාවයට පැමිණි ගැහැණු සතුන් තමයි පුතේ අපි නෑම්බියන් විදිහට හඳුන්වන්නේ. right? හරි. එතකොට ඔවුන් තුළ ගැහැණු සතුන් තුළ සිදුවන ක්‍රියාවලියක් තමයි පුතේ මේ මද චක්‍රය කියලා කියන්නේ. විශේෂයෙන්ම මොවුන්ගේ ලිංගික ප්‍රජනනය සඳහා පැටවුන් ලබා ගැනීම සඳහා මේ සකස් කිරීමක් ගර්භාෂයේ සූදානම් කිරීමක් සකස් කිරීමක් මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම මද චක්‍රයේදී අපි දන්නවා මේ ක්‍රියාව පාලනය වෙන්නේ මේ හෝමෝන මගින්. ඔබ අහලා තිනවා මේ හෝමෝන ගැන. ඊස්ට්‍රජන් හෝමෝනේ, FSH හෝමෝනේ මේ දරුවනේ. ඉතින් මේ සඳහා විශේෂිත හෝමෝන වර්ග කිහිපයක් තියෙනවා. අපිට ඒක කතා කරන්න නැති නිසා අපි කතා කරන්නේ අපි ඒක නිසා සිලබස් එකේ නැති නිසා අපි ඒක කතා කරන්නේ මේක හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියක්. GnRH, FSH, LH නේද? ඒ වගේම ඔබ අහලා තියෙනවානේ ඊස්ට්‍රජන් නේද පුතේ? ඒ හෝමෝන ගැන ඔබ අහලා තියෙනවා. රයිට් හෝමෝන මගින් පාලනය වෙන ක්‍රියාවලියක්. රයිට්. ග්‍රාෆිය සිවුනිකා නේද පුතේ? සිවුනිකා සෛල ඒ ගැන ඔබ අහලා තියෙනවා. නමුත් මේකදී අපි ඒවා ඒක මද චක්‍රයේ කොටස් අදින්නවත් ඒකට දේවල් කතා කරන්නේ නැහැ. මොකද මද චක්‍රය ඉවත් කරලා තියෙන නිසා ඒ කොටස් කතා කරන්න නැහැ. නමුත් ඔබෙන් අහන්න පුළුවන් මොනවද මේ ප්‍රජනක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා භාවිතා වන ක්‍රම කියලා දෙනකගේ. අපි දන්නවා දෙනකගේ ප්‍රජනක කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා ඉහළ නැංවීම සඳහා අනුගමනය කරන ක්‍රම විදිහට කෘත්‍රිම සිංචනය. අපි දන්නවා මදයට පැමිණි දෙනකගේ රයිට් ග්‍රීවයේ කෙලවර යෝනි මාර්ගයේ ග්‍රීවයේ කෙලවර අපි දන්නවා මේ ශුක්‍රාණු තැන්පත් කිරීම තමයි අපි දන්නවා විශේෂිත උපකරණ භාවිතයෙන් නේද පුතේ? අපි දන්නවා විශේෂිත උපකරණ භාවිතයෙන් වෙන් ගුණාත්මක පුන් සතුන්ගෙන් පුන් සතුන් කියන්නේ පිරිමි සතුන්. ගුණාත්මක පුන් සතුන්ගෙන් විශේෂිත උපකරණ භාවිතයෙන් වෙන් කරන ගන්නා ලද ශුක්‍රාණු right ශුක්‍රාණු අපි කියනවා පුතේ ඒ විශේෂිත උපකරණ භාවිතයෙන් මදයට පැමිණි දෙනකගේ යෝනි මාර්ගයේ කෙලවර නැත්නම් ග්‍රීවයේ තැන්පත් කිරීම තමයි පුතේ අපි කියන්නේ කෘත්‍රිම සිංචනය කියලා. හරි. ඉතින් අපිට මේ විශේෂයෙන්ම මේ විදිහට තැන්පත් කරන ශුක්‍රාණු පිරිමි සතුන්ගෙන් ලබා ගන්න ශුක්‍රාණු රයිට් උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා තමයි මේ ශුක්‍රාණු ලබා ගන්න දරුවනේ. පිරිමි සතුන්ගෙන්. ඒ ලබා ගන්නා ශුක්‍රාණු පුතේ ඇගීමකට ලක් කරනවා. ඇගීමකට ලක් කළා අපිට ලිංග නිර්ණය කළාද ශුක්‍රාණු මගින් වැඩිම අපිට මේ ගව පාලනයේදී වැදගත් වෙන්නේ ගැහැණු සතුක ලබා ගැනීම. ඉතින් ලිංග නිර්ණය කළාද ශුක්‍රාණු භාවිතයෙන් ගැහැණු සතුක ලබා ගැනීම සම්භාවිතාවය වැඩි. ඒ විදිහට ලබාගත් ශුක්‍රාණු පුතේ හරි විශේෂිත උපකරණ භාවිතයෙන් අපි දන්නවා දෙනකගේ ගර්භාෂයේ නැත්නම් යෝනි මාර්ගයේ ග්‍රීවයේ කෙලවර තැන්පත් කිරීම තමයි පුතේ අපි කියන්නේ මොකද්ද කෘත්‍රිම සිංචනය කියලා. ඊට පස්සේ ශුක්‍රාණු ඩිම්බ සමග සංසේචනය වෙලා පුතේ ඒවා ගර්භාෂය තුල අධිරූපණය වෙලා තැන්පත් වෙලා තමයි කලලයක් බවට පත් වෙලා ඒ විකසනයේ නිමිත කාලයකට පස්සේ පැටියෙක් ලැබෙන්නේ. හරි එතකොට මේ ප්‍රජනක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ ක්‍රම විදියට කෘත්‍රිම සිංචනය දෙනකගේ ඒ වගේම කලල මාරුව මද සමායෝජනය ඒ වගේම දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ ශුක්‍රාණු වල ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණු භාවිතා කළා අපිට පුළුවන් පුතේ අපිට අවශ්‍ය පැටවකු ගැහැණු සතෙකු බිහි කර ගැනීම විශේෂයෙන් උසස් ලක්ෂණ සහිත පිරිමි සතුන්ගෙන් ලබා ගන්නා ශුක්‍රාණු මගෙන් තමයි පුතේ මේ කෘත්‍රිම සිංචනය කරන්නේ. ඉස්සර පට්ටය දැමීම කියලා මේ ගැහැණු සතුන් සහ පිරිමි සතුන් සංවාසයේ දෙවීම මගින් මේ කටයුතු සිදු කරගත්තේ. නමුත් දැන් එහෙම නෙවෙයි පුතේ විශේෂයෙන්ම මේ මදේට පැමිණි දෙනුන් මේ අපි දන්නවා මේගොල්ලෝ මේ ශුක්‍රාණු ලබා ගන්න උසස් තත්ත්වයේ ගුණාත්මක පුන් සතුන්ගෙන් ශිල්පීය ක්‍රම භාවිතා කරලා ලබා ගන්න ශුක්‍රාණු තමයි පුතේ තැන්පත් කරන්නේ මේ ගර්භාෂයේ නැත්නම් ග්‍රීවයේ කෙලවර යෝනි මාර්ගයේ මේ සතුන්ගේ මේ ඩිම්බ සමග සංසේචනය වෙන්නේ. රයිට් කෘත්‍රිම සිංචනයේදී. හරි ඒක විශේෂයෙන්. එතකොට මේ ශුක්‍රාණු දීර්ඝ කාලයක් ගබඩා කරලා තියාගන්නත් පුළුවන් පුතේ විශේෂයෙන්ම ද්‍රව නයිට්‍රජන් බහලුම් තුල තමයි මේවා ගබඩා කරලා තියාගන්නේ. වසර 30ක් පමණවත් මේ ශුක්‍රාණු ද්‍රව නයිට්‍රජන් බහලුම් තුල ඒ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට තේ සෙල්සියස් අංශක ඍණ 198ක පමණ උෂ්ණත්වයේ
ඍණ 90 ඍණ සෙල්සියස් අංශක ඍණ උෂ්ණත්වයක තමයි පුතේ මේ ද්‍රව නයිට්‍රජන් බහලුම් තුල තමයි මේ ශුක්‍රාණු ගබඩා කරලා තියාගන්නේ. ඒ අවුරුදු 30ක් පමණ කාලයක් වුණත් ඒ ශුක්‍රාණු ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඉතින් උසස් ලක්ෂණ සහිත පිරිමි සතුන්ගෙන් ලබාගත් ශුක්‍රාණු ඒ ආකාරයට ගබඩා කරලා තියන්න පුළුවන්. එහෙනම් කලල මාරුව, මද සමායෝජනය, ලිංග නීරණය, ඒ වගේම කෘතිම සිංචනය වගේ ක්‍රියාවලින් තමයි දෙනකගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා සිදු කරන ක්‍රියාවලිය. හරි. ඒක පොඩ්ඩක් කියලා දෙන්න අවශ්‍ය වෙනවා මෙතනදී. එතකොට එහෙනම් මේ සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගැනීම සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා වෙනවා දරුවනේ. ගවයින් ඇති කරනකොට මේ දෙනුන් මදයට පැමිණි ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණය දියුණුවත් සමග විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා දරුවනේ. වලිගයට ඉහළින් රදවන ලද සංවේදකයක් මගින් සතුන් අර මදයට පැමිණි සතුන් අනික් සතුන්ගේ නේද ඇඟ මත නැගීමට උත්සාහ කරනකොට ඒක සංවේදකයේ ක්‍රියාත්මක වීම මගින් සතුන් මදයට පැවිලා කියන කාරණාව අපිට දැනගන්න හැකියාව ලැබෙනවා. රයිට්. ඉතින් ගවයින්ගේ ඇති කිරීමේදී දෙනුන් මදයට පැමිණි ඇති බව හඳුනා ගැනීමට සඳහා නව තාක්ෂණයේ දියුණුවත් සමග විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. මේ මදයට පැමිණි සතුන්ගේ ක්‍රියාකාරීත්වය ගත්තහම් පුතේ සාමාන්‍ය අවස්ථාවට වඩා 8 ගුණයකින් පමණ වැඩි මේගොල්ලොන්ගේ. මදයට පැමිණි සතුන්ගේ විශේෂයෙන්ම දෙනුන්ගේ ගැහැණු සතුන්ගේ මදයට පැමිණෙන්නේ මදයට පැමිණි සතුන්ගේ ක්‍රියාකාරීත්වයේ සාමාන්‍ය අවස්ථාවට වඩා දරුවනේ 8 ගුණයකින් පමණ වැඩි. සාමාන්‍ය තත්ත්වයට තියෙන දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයට වඩා මදයට පැමිණි දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය 8 ගුණයකින් පමණ වැඩි. හරි. ගෙලට සවි කරන ලද සංවේදකයක් සහිත කොළරයකින් පුතේ ස්වයංක්‍රීයව ක්‍රියාකාරීත්වය මැනලා බලන්න පුළුවන්. අන්න බලන්නකෝ. ගෙලට සවි කරන ලද සංවේදකයක් සහිත කොළර එකක්, සෙන්සර් එකක් සහිත කොළර එකක් මගින් හරිද? මේ ස්වයංක්‍රීයව සතුන්ගේ ක්‍රියාකාරීත්වය මැන බැලීම සිදු කරන්න පුළුවන්. ඒ අනුව ගෙලට සවි කරන ලද සංවේදකයක් සහිත කොළරයකින් පුතේ සෙන්සර් එකක් සහිත කොළරයකින් ස්වයංක්‍රීයව ක්‍රියාකාරීත්වය මනින්න පුළුවන්. හරි. සත්වයාගේ පසුගිය මදේ ක්‍රියාකාරීත්වය හා සංසන්දනය කිරීමෙන් සතා මදයට පැමිණි ඇතිදැයි සොයාගන්න පුළුවන්. කොහොමද සතා මදයට ඇවිල්ලා ඉන්නවද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ මේ සත්වයන්ගේ පසුගිය මදේ ක්‍රියාකාරීත්වය හා කම්පයා කරලා සංසන්දනය කරලා පසුගිය මද කාලයේදී ක්‍රියාකාරීත්වයත් එක්ක සතාගේ පසුගිය මද කාලයේ සිදු කරන ලද සතාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක කම්පයා කරලා සංසන්දනය කිරීමෙන් සතා මදයට පැමිණලා ඉන්නවද කියන එක හොයාගන්න පුළුවන්. හරි. ඒ වගේම කිරියස්වැන්න හා ආහාර පරිභෝජනයේ ප්‍රමාණාත්මක වෙනස මගිනුත් මේ තහවුරු කරන්න පුළුවන්. සතාගේ කිරි අස්වැන්න සහ සතා ආහාර පරිභෝජන රටාවෙත් වෙනසක් තියෙනවා මේ මද කාලයේදී. සතාගේ කිරි අස්වැන්න වගේම සතාගේ ආහාර පරිභෝජනයේ ප්‍රමාණාත්මක වෙනස මගිනුත් සතා මදයට ඇවිල්ලාද කියන එක තහවුරු කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මෙන්න අපි අර කියපු එක හරිද? සතුන් මදයට පැමිණීම හඳුනා ගැනීම සඳහා පුතේ වලිගයට ඉහළින් කොටසේ බැටරියකින් ක්‍රියාත්මක වන රේඩියෝ සම්ප්‍රේෂකයක් ඇලවීම සිදු කරනවා. මොකද්ද සිදු කරන්නේ පුතේ? මතක තියාගන්න. වලිගයට ඉහළ කොටසේ වලිගයට ඉහළ කොටසේ බැටරියකින් ක්‍රියාත්මක වන මොකද්ද? රේඩියෝ සම්ප්‍රේෂකයක් ඇලවීම. රයිට්. සතාගේ වලිගයට ඉහළ කොටසේ මොකද්ද පුතේ ඇලවීම සිදු කරන්නේ? වලිගයට ඉහළින්. මොකද්ද පුතේ වලිගයට ඉහළින් ඇලවීම සිදු කරන්නේ? වලිගයට ඉහළ කොටසේ මොකකින්ද? බැටරියකින් ක්‍රියාත්මක වන කවුද? රේඩියෝ සම්ප්‍රේෂකයක් අලවනවා. මොකද්ද පුතේ අලවන්නේ?
හරි සතුන් මදයට පැමිණීම හඳුනා ගන්නයි ඒක කරන්නේ. හරි සතුන් මේ මදයට පැමිණීම හඳුනා ගන්නයි කරන්නේ. සතුන් මදයට පැමිණීම හඳුනා ගැනීම සඳහා කොහෙන්ද වලිගයට ඉහළින් කොටසේ බැටරියකින් ක්‍රියාත්මක වන රේඩියෝ සම්ප්‍රේෂකයක් ඇලවීම සිදු කරනවා දරුවනි. එතකොට මේ මදයට පැමිණි සතුන් අනික් සතුන්ගේ පිට උඩ නැගීමෙන් සිදුවෙනවනේ පිට උඩ නැගීමක්. එතකොට මේ රේඩියෝ සම්ප්‍රේෂකයේ ක්‍රියාකාරී වෙලා එමගින් නිකුත් වන පණිවිඩය නිවාසය තුල තියෙන උපකරණයකින් ප්‍රතිග්‍රහණය කරගනු ලබනවා. බලන්න ක්‍රියාකාරීත්වය මේ විදිහට මලිගයට ඉහළින් බැටරියකින් ක්‍රියා කරනු ලබන රේඩියෝ සම්ප්‍රේෂකයක් ඇලවුවම මොකද සිද්ධ වෙන්නේ? අපි දන්නවා මදයට පැමිණි සතුන් අනිත් සතුන්ගේ පිට උඩ නැගීම ලක්ෂණයක්. මදයට පැමිණි සතුන් අනිත් සතුන්ගේ පිට උඩ නගිනවා. එතකොට මොකද වෙන්නේ? මේ අර වලිගයට ඉහළින් අලවලා තියෙන රේඩියෝ සම්ප්‍රේෂකය මොකද වෙන්නේ? ක්‍රියාකාරී වෙලා ඒ රේඩියෝ සම්ප්‍රේෂකයේ මගින් නිකුත් වන පණිවිඩය මොකද වෙන්නේ? නිවාසය තුල ඇති උපකරණයකින් ප්‍රතිග්‍රහණය කරගනු ලබනවා. හරි. ඒ අනුව පුළුවන් මදයට පැමිණි දිනේ සහ වේලාව යන දත්ත ස්වයංක්‍රීයව පරිගණකගත වෙනවා. මොකද්ද ස්වයංක්‍රීයව පරිගණකගත වෙන්නේ? සතා මදයට පැමිණි මදයට පත් වුණු right දිනය වේලාව යන දත්ත ස්වයංක්‍රීයව right ස්වයංක්‍රීයව පරිගණකගත වෙනවා. හොඳයි දරුවනේ. එතකොට පුතේ අපි දන්නවා ඒ අනුව මදයට පැමිණි දිනේ සහ වේලාව කියන දත්ත අපිට ස්වයංක්‍රීයව පරිගණකගත වෙනවා දරුවනේ. right. ඒ වගේම මේ සතුන්ගේ පෝෂණ විලාසය සහ පෝෂණ අවශ්‍යතාවය වගේම සත්වයාගේ රූමනේ ආම්ලිකතාවය දෙනුන්ගේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුතේ අපිට රූමනේ තැන්පත් කළ ශුද්‍ර චිපයක් මයික්‍රොචිප් එකක් භාවිතා කරන්න පුළුවන්. හරි. මොකද්ද පුතේ? සතුන්ගේ පෝෂණ විලාසය පෝෂණ අවශ්‍යතාවය ඒ වගේම සත්වයාගේ කොහෙද රූමනයේ ආම්ලිකතාවය right පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මොකද කරන්නේ පුතේ? සතාගේ රූමනය තුල තැන්පත් කළ සෙරමික් ගුලියක රඳවලා ශුද්‍ර චිපයක් ගවයාගේ රූමනය තුල තැන්පත් කරනවා. එමගින් පුතේ සතාගේ පෝෂණ විලාසය පෝෂණ අවශ්‍යතාවය සත්වයාගේ රූමනේ ආම්ලිකතාවය පිළිබඳ තොරතුරු පුතේ ලබා ගන්න පුළුවන්. මේ යන සතුන්ගේ පෝෂණ විලාසය ඒ වගේම අවශ්‍යතාවයේ පෝෂණ වගේම සත්වයාගේ රූමනයේ ආම්ලිකතාවය පිළිබඳ
තොරතුරු ලබා ගැනීමට පුතේ හැකියාවක් තියෙනවා. රූමණය තුල තැම්පත් කළ ශුද්‍ර චිපයක් සෙරමික් ගුලියක රඳවන ලද ශුද්‍ර චිපයක් ඒ කියන්නේ මයික්‍රෝ චිප් එකක් භාවිතා කරන්න පුළුවන්. රූමණයේ තුල රඳවන ශුද්‍ර චිපයක් සෙරමික් ගුලියක් තුල රඳවලා සෙරමික් ගුලියක් තුල තැම්පත් කරපු ශුද්‍ර චිපයක් සත්වයාගේ රූමණය තුල රැඳවීමෙන් සතාගේ ආහාර විලාසය නැත්නම් පෝෂණ විලාසය ඒ වගේම පෝෂණ අවශ්‍යතාවය සහ රූමණයේ ආම්ලිකතාවය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. කොහොමද? මේ රූමණය තුල සෙරමික් ගුලියක් තුල රඳවනු ලබන ශුද්‍ර චිපයක් මගින් සතුන්ගේ පෝෂණ විලාසය පෝෂණ අවශ්‍යතාවය වගේම සත්වයාගේ රූමණයේ ආම්ලිකතාවය පිළිබඳ තොරතුරු ලබා ගන්න දුවේ පුතේ. රූමණය තුල තැම්පත් කළ කවුද? ශුද්‍ර චිපයක් භාවිතා කරන්න පුළුවන්. මයික්‍රෝ චිප් එකක් භාවිතා කරන්න පුළුවන්. සතාගේ රූමණය තුල සෙරමික් ගුලයක රඳවලා තැම්පත් කරලාද ශුද්‍ර චිපයක් මගින්. right. එම චිපේ සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳවලා තියෙන්නේ. මේ චිපය අපි කිව්වනේ නේද රඳවලා තියෙන්නේ කොහොමද? චිපය සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ චිපේ රඳවලා තියෙන්නේ කොහෙද? සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳව ඇත. එම ශුද්‍ර චිපය සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳව ඇත. එයින් නිපදවන රේඩියෝ සංකේත හරහා සියලු දත්ත ගොවිපලේ කළමනාකාරීත්වයට දැනගත හැකියි. එමගින් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පසුවිපරමක් කරන්න පුළුවන්. ඒ ශුද්‍ර චිපේ සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳවලා තියෙන්නේ. එයින් නිපදවන රේඩියෝ සංකේත හරහා එයින් නිපදවන රේඩියෝ සංකේත හරහා පුතේ සියලු දත්ත ගොවිපලේ කළමනාකාරීත්වයට දැනගන්න පුළුවන්. එමගින් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පසුවිපරමක් සිදු කරන්න පුළුවන්. ඒකෙන් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දුවේ පුතේ මොකද කරන්න පුළුවන්? පසුවිපරමක් සිදු කරන්න පුළුවන්. සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පසුවිපරමක් සිදු කරන්න පුළුවන්. මේ බලන්න. නවීන තාක්ෂණීය භාවිතයෙන් ගවයින්ගේ ක්‍රියාකාරීත්වය සොයනවා. right. සර්වර් එකක්, ඉන්ටර්නෙට්, secure web access එකක් නේ. right. මේ බලන්න. කොලරයක් ගෙලෙහි රඳවන ලද කොලරයකින් මේ බලන්න රේඩියෝ සම්ප්‍රේෂණ මගින් තොරතුරු හඳුනාගෙන බලන්න secure web access එකක් මෙවැනි ක්‍රියාවලිය සිදුවෙන ආකාරය. right. wireless නේද? wireless රහන් රහිත වුණේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. right. සනීප ආරක්ෂාව සැපීමේදී මේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා වන ආකාරය ගැන කතා කරොත් පුතේ මේ දෙනුම් සඳහා සනීප ආරක්ෂාව සැපීම ගවයින් සඳහා සනීප ආරක්ෂාව සැකසීමේදී පුතේ විශේෂයෙන්ම මේ සඳහා සතුන්ගේ ශාරීරික පිරිමැදීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතා වෙනවා. අන්න බලන්න උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතය. සනීප ආරක්ෂාව සැපයීම සඳහා සනීප ආරක්ෂාව සැපයීම සඳහා නැත්තම් සනීප ආරක්ෂාව සැපයීමේදී කියන්න පුළුවන් සතුන්ගේ ශරීරය
පිරිමැදීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරනු ලබනවා. පැහැදිලිනේ? සනීප ආරක්ෂාව සැපයීමේදී සතුන්ගේ ශරීරය පිළිදැමීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරනවා. සතුන්ගේ ශරීරය පිළිමදින්න ස්වයංක්‍රීය බුරුසු භාවිතා වෙනවා. එමගින් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමක් සුව පහසුවෙන් හා පිරිසුදුව තබා ගැනීමට අපේක්ෂා කරනවා. මොකද්ද මේ ආකාරයට සනීප ආරක්ෂාව සැපයීම සඳහා සතුන්ගේ ශාරීරික පිරිමැදීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරනවා. ඒකෙන් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමත් සතා සුව පහසුවෙන් හා පිරිසිදුව තබා ගැනීමත් සිදුවෙනවා. රයිට්. සනීපාරක්ෂාව සැපීමේදී ඒ සඳහා සතුන්ගේ ශාරීරික පිරිමැදීමට පුතේ ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයට සතුන්ගේ ශාරීරික ස්වයංක්‍රීය බුරුසු වලින් පිරිමැදීමෙන් පුතේ සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමත් සුව පහසුවෙන් හා පිරිසුදුව තබා ගැනීමත් සිදු වෙනවා. සුව පහසුවෙන් හා පිරිසුදුව තබා ගැනීමත් සිදු වෙනවා දරුවෝ. රයිට්. මෙන්න පුතේ කලිනුත් කිව්වා දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ විවිධ තාක්ෂණික ශිල්ප ක්‍රම. මේ එකක්වත් විස්තර කරන්න නැහැ පුතේ අපිට. 2017 මේ විෂය නිර්දේශය යාවත් කරනාට පස්සේ මේ ලයිව් ස්ටොක් පාඩමේ සත්ව නිෂ්පාදන පාඩමේ තිබුණු මෙන්න මේ දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා වන ක්‍රමවේදයන් එකක්වත් නැහැ පුතේ වයින් කරලා තියෙන්නේ. 2013 තිබුණු සිලබස් එකේ තමයි මේ දෙනකගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ විවිධ තාක්ෂණික ක්‍රම විස්තරාත්මකව තිබේ. නමුත් විභාග ප්‍රශ්නයකට මේ ආවත්කාලීන විෂය නිර්දේශය තුල තිබුණු විභාග ප්‍රශ්නයකදී අහලා තිබ්බා මේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරන වලදී විශේෂයෙන්ම මේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම ටික කියලා තිබ්බා. මේ ශිල්ප ක්‍රම ටික දැනගන්න එක පමණක් ප්‍රමාණවත් ශිල්ප ක්‍රම එකිනෙක විස්තරාත්මකව විස්තර කිරීමක් පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ශිල්ප ක්‍රම කතා කරන්න නැති නිසා පුතේ. හරි. එහෙනම් අපි අර දැනගන්න ඕනේ හින්දා ක්‍රම ටික මෙතන කියනවා පුතේ. ක්‍රම ටික මතක තියාගෙන ඉඳීම ප්‍රශ්නයක් නෑ. ඒවා ලියන්න පුළුවන්. හරි. දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප තියෙනවා පුතේ. රයිට්. විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප තියෙනවා. එකක් තමයි දෙනුන් සිංචනය කිරීම. නැත්තම් කෘත්‍රිම සිංචනය. දෙක කලල මාරුව. තුන මද සමායෝජනය. හතර ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම. ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම. හරි. හතරවෙනි එක ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම. රයිට්. මෙන්න දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රම ටික. දෙනුන් සිංචනය කිරීම කෘත්‍රිම සිංචනය කිව්වත් කවන්නේ නැහැ පුතේ. දෙනුන් සිංචනය කිරීම නැත්නම් කෘත්‍රිම සිංචනය කිරීමත් කිව්වත් ඒවා ගැටලුවක් නැහැ. කලන මාරුව, ඒ වගේම මද සමායෝජනය පුතේ. මද සමායෝජනය. ඒ වගේම ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම. මේ දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ක්‍රමවේද තුන හතරක් නම් කරන්න කියපු පුතේ. දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා
භාවිතා කරන ලබන ක්‍රමවේද හතරක් සඳහන් කරන්න කිව්වොත් ප්‍රධාන වශයෙන්ම ලියන්න පුතේ එකක් තමයි කෘතිම සිංචනය කරන්න පුළුවන් දෙනුන් කෘතිම සිංචනය පුතේ ඒ වගේම කලල මාරුව පුතේ කලල මාරුව ඒ වගේම පුතේ මද සමායෝජනේ තුන්වෙනි එක මද සමායෝජනය පළවෙනි එක කෘතිම සිංචනය දෙවෙනි එක කලල මාරුව දෙවෙනි එක තුන්වෙනි එක මද සමායෝජනය තුන්වෙනි එක මද සමායෝජනය හතරවෙනි එක ලිංග නිර්ණය කළ ලද ශුක්‍රාණු වන්න එක වෙනවා ලිංග ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම පළවෙනි එක දෙනුම් සිංචනය කිරීම නැත්නම් කෘතිම සිංචනය කියත් අපි කියනවා දෙවෙනි එක කලල මාරුව පුතේ කලල මාරුව තුන්වෙනි එක මද සමායෝජනය පුතේ තුන්වෙනි එක මද සමායෝජනය අංක 4 ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම ශුක්‍රාණු ලිංග නිර්ණය කිරීම රයිට් අංක 4 ශුක්‍රාණු වල ලිංග නිර්ණය කිරීම හොඳයි දරුවනේ අපි යමු ඉදිරියට පුතේ අපි ඊළඟට බලන්නේ මොනවද මේ වාණිජ්‍ය කිරි කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව කියලා. ව්‍යාපාරයක් විදිහට කිරි කර්මාන්තයක් සිදු කරගෙන යද්දී පුතේ මහා පරිමාණින් කිරි නිෂ්පාදනයේ දෙනුන් භාවිතා කළා. රයිට් කිරි නිෂ්පාදනය සිදු කරනකොට පුතේ අපි බලනවා මේ ව්‍යාපාරයක් විදිහට මහා පරිමාණින් මේ කටයුතු සිදු කරනකොට ඒ සඳහා අවශ්‍ය තත්ත්ව මොනවද කියලා. ව්‍යාපාරයක් විදිහට කිරි කර්මාන්තය කරද්දී වාණිජ්‍ය කිරි කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව ගැන පුතේ අපි කතා කරන්න යන්නේ. රයිට්. අපි ඊට කලින් චුට්ටක් නැවතත් බලනවා මේ ගව පාලනයේදී භාවිතා කරන ලද සතුන් නැති කිරීමේ ක්‍රම හා නිවාස ගැන පොඩ්ඩක් කතා කරන්න යනවා. රයිට්. වාණිජ්‍ය කිරි කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව කතා කරන්න කලින් අපි චුට්ටක් බලනවා කරපු වගේ ගව පාලනයේදී භාවිතා කරන සතුන් නැති කිරීමේ ක්‍රම හා නිවාස ගැන පොඩ්ඩක් කතා කරොත් අපි දන්නවා මේ නෝටත් කතා කරලා ඉවරයි පුතේ ගව පාලනයේදී භාවිතා කරන සතුන් නැති කිරීමේ ක්‍රම තමයි නිදලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය හා සියුම් ක්‍රමය. සියුම් ක්‍රමයට ගවයන් නැති කිරීමේදී නව තාක්ෂණික ක්‍රමවේද සහිත සංවෘත නිවාස යොදා ගන්නවා කියව පුතේ. සංවෘත නිවාස තලිපේලි ක්‍රමය හා දෙපේලි ක්‍රමය වශයෙන් ආකාර දෙකකට තියෙනවා. නැවතත් පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න මේ සංවෘත නිවාස තුල ගවයන් අති කිරීමේදී භාවිතා වන තාක්ෂණීය ටෙක්නොලොජි එක. ඒක ඉතාමත්ම වැදගත්. අපි එක කතා කරලා තියෙන්නේ. බලන්නකෝ ආයෙමත් පොඩ්ඩක්. නිවාස තුල වාතාශ්‍රය හොඳින් පැවතීම සඳහා සංසරණ පංක අමතර කරුණු විශේෂිත කරුණු මේකේ තියෙනවා. භාවිතා කරනවා. එයා සර්කියුලේෂන් and exhaust ස්වයංක්‍රීය කර්ම ලද ආහාර හා ජල බඳුන් සපයනවා. ස්වයංක්‍රීයව කිරිදීමේ පද්ධති භාවිතා වෙනවා. අපි අර කලින් කිව්වා වගේ මේ සංවේදක භාවිතයෙන් සතුන් හා ඔවුන්ගේ ලක්ෂණ හඳුනා ගැනීම සිදු කරනවා. RFID විදියට. සතුන්ගේ සනීප ආරක්ෂා සැපීම උදාහරණ අවසන් වශයෙන් කිව්වා ස්වයංක්‍රීය බුරුසු භාවිතා කරනවා කියලා. කරපු ටිකයි නැවත මතක් කරගත්තේ. ඔන්න කිරිදෙවීමේදී භාවිතා කරන යන්ත්‍ර වර්ග ටික කතා කරන්න යන්නේ. විස්තරාත්මකව අපි ටික රයිට් කතා කරන්න යන්නේ පුතේ. කිරිදෙවීමේ යන්ත්‍ර වර්ග ටික. ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍ර ආකාර ටික ක්‍රමානුකූලව කතා කරමු. යන්ත්‍ර ටික අපිට අඳින්නත් තියෙනවා මේ පේනවනේ. ඒ ටික අඳින්න තියෙනවා. රයිට්. ඉතා හොඳ අවස්ථාවකට අපි අවතීර්ණ වෙලා ඉන්නේ පුතේ. විශේෂයෙන්ම කිරිදෙවීමේ යන්ත්‍ර සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. විභාගෙදී අනිවාර්යයෙන්ම මේ දේවල් අහන්න පුළුවන් පුතේ. ඇඳලා නම් කරන්න. නැත්නම් ඇඳලා තියෙන එක කොලස් ටික නම් කරන්න අනිවාර්යයෙන්ම ස්ථිර වෙනවා පුතේ. ඒසයි ඒවා අනිවාර්යයෙන්ම සැලකිලිමත් දෙන්න ඕනේ මේ සිද්ධාන්ත කොටස්. හරි. බලන්න. කිරිදෙවීමේදී භාවිතා කරන යන්ත්‍ර වර්ග දෙකක් තියෙනවා පුතේ. ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය තියෙනවා. මෙන්න පුතේ කිරිදෙවීමේදී භාවිතා කරන යන්ත්‍ර වර්ග ගත්තාම පුතේ මෙන්න එක ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය තියෙනවා පුතේ. අංක 2 පුතේ ජංගම කිරිදෙවීමේ යන්ත්‍රය තියෙනවා. මේ ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය යම් ස්ථානයක සවි කරලා තියෙන්නේ පුතේ. කිරි දොවා ගන්න අවස්ථාවේදී දෙනුන් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට අරන් එන්න ඕනේ. අඹේල ෆාම් එකට ගිහලා තියෙනවා ඔබ දැකලා ඇති මේ මිල්කින් පාරර් එකට සතුන් අරගෙන එනවා. 5:30ට හෝ ඔහම වෙලාවකට තමයි මිල්කින් එක තියෙන්නේ. කිරිදෙවීම සිදු වෙන හවස කිරිදෙවන අවස්ථාවේ කිරිදෙවන අවස්ථාවක ඔබ ගිහිල්ලා තියෙනවා දැකලා ඇති මිල්කින් පාරර් එක මේ විශේෂයෙන් සකස් කරපු ස්ථානයකට සතුන් අරන් ගිහිල්ලා එතනදී තමයි කිරිදෙවීම සිද්ධ වෙන්නේ. සතුන් එතෙන්ට රැගෙන යන්න ඕනේ. හරි. එහෙනම් ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රයේ යම් ස්ථානයකට සවි කරලා තියෙන ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය, ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය සහ ජංගම කිරිදෙවීමේ යන්ත්‍රය කියලා ආකාර දෙකක් තියෙනවා. එහෙනම් මේ ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය යම් ස්ථානයක සවි කරලා තියෙන අපි අර කිව්වේ මේ මොබයිල් මිල්කින් එක නෙමෙයි කම්බයින් මිල්කින් මැෂින් එක කියලා. නැත්නම් සංයුක්ත
කිරිදීමේ යන්ත්‍රය කියලා කිව්වේ. අන්න ඒ ආකාරයි. ස්ථාවර කිරිදීමේ යන්ත්‍රය කියන්නේ මේ යන්ත්‍රයේ යම් ස්ථානයක සවි කරලා ඇති අතර කිරි දොවා ගන්නා අවස්ථාවලදී දෙනුම් කණ්ඩායම් වශයෙන් කිරි දොවා ගන්නා අවස්ථාවේ දෙනුම් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට ගෙන ගොස් කිරිදීම සිදු කරනවා. පැහැදිලිද? මොකද්ද වෙන්නේ? ස්ථාවර කිරිදෙවීමේදී භාවිතා කරන යන්ත්‍ර වර්ග ආකාර දෙකයි. එකක් ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය, අංක 2 ජංගම කිරිදෙවීමේ යන්ත්‍රය. හරි. එතකොට දරුවනේ මේ හරි ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය ගත්තාම අර කම්බයින් මිල්කින් මැෂින් එකට සමානයි. මොකද ඒකත් යම් ස්ථානයක සවි කරලා ඒ ස්ථානයේ සතුන් රැගෙන ගිහලා තමයි කිරිදෙවීම සිදු කරන්න ඕනේ. සංයුක්ත කිරිදෙවීමේ යන්ත්‍රය. එහෙනම් ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍රය ගත්තාම එයා යම් ස්ථානයක සවි කර ඇති අතර යම් ස්ථානයක සවි කරලා තියෙන අතර කිරි දොවා ගන්නා අවස්ථාවලදී හරිද දෙනුන් කිරි දොවා ගන්නා අවස්ථාවේ දෙනුන් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට රැගෙන ගොස් කිරිදෙවීම සිදු කරනවා. බලන්න. ස්ථාවර කිරිදීමේ යන්ත්‍රය සහ ජංගම කිරිදීමේ යන්ත්‍රය කියලා ආකාර දෙකක් තියෙනවා. ස්ථාවර කිරිදීමේ යන්ත්‍රය යම් ස්ථානයක සවි කරලා තියෙන්නේ පුතේ. හරි. කිරි දොවා ගන්නා අවස්ථාවලදී දෙනුන් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට රැගෙන ගොස් තමයි කිරිදෙවීම සිදු කරන්න ඕනේ. රැගෙන ගිහලා තමයි කිරිදෙවීම සිදු කරන්න ඕනේ. රයිට්. ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් ගවගාලේ කිරිදෝන යන්ත්‍රය. හරි. අපි කියනවා කවුද? ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍ර ආකාර දෙකයි. ස්ථාවර කිරිදෙවීමේ යන්ත්‍ර ආකාර දෙකයි. අංක 1 ගවගාලේ ස්ථාවර කිරිදීමේ යන්ත්‍රාකාර දෙකයි පුතේ. දරුවනේ ස්ථාවර කිරිදීමේ යන්ත්‍රාකාර දෙකයි. ගවගාලේ කිරිදෝන යන්ත්‍රය සහ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය. ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය. ස්ථාවර කිරිදීමේ යන්ත්‍රාකාර දෙකයි. ගවගාලේ කිරිදෝන යන්ත්‍රය අංක 1 අංක 2 ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය. හරි. බාන් මිල්කින් මැෂින් එකයි පාලර් මිල්කින් මැෂින් එක. පාලර් එකක්. පාලර් මිල්කින් මැෂින් එක. ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ආකාර දෙකයි පුතේ. ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ආකාර දෙකයි පුතේ. ගවගාලේ කිරිදෝන යන්ත්‍රය සහ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය. පාලර් මිල්කින් මැෂින් එකයි බාන් මිල්කින් මැෂින් එකයි.
ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ආකාර දෙකයි පුතේ. ගවගාලේ කිරිදෝනේ යන්ත්‍ර. මේ ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා පුතේ. ප්‍රධාන වශයෙන් ස්ථාවර කිරිදීමේ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රය තියෙනවා පුතේ. ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රය තියෙනවා පුතේ. ඊළඟ ආලින්දේ කිරිදෝනේ යන්ත්‍රය තියෙනවා. කවුද මේ දෙන්නම? ස්ථාවර කිරිදෝනේ යන්ත්‍ර ආකාර. ස්ථාවර කිරිදෝනේ යන්ත්‍ර ආකාරය දෙන්නම. ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රය තියෙනවා. ආලින්දේ කිරිදෝනේ යන්ත්‍රය තියෙනවා. මෙන්න ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රයේ කොටස් ටික තියෙනවා පුතේ. ඇඳලා නම් කරගන්න පුළුවන් ටක් ගාලා පුතේ. ඇඳලා නම් කරගන්න පුළුවන් පුතේ ටක් ගාලා. රයිට්. මෙන්න ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රයක කොටස් ටික තියෙනවා පුතේ. රයිට්. ගවගාලේ කිරිදෝනේ යන්ත්‍රයක කොටස් ටික තියෙනවා. මෙන්න පුඩු කප් ටීට් කප්ස් ටික. පුඩු කප්ස් මේ තියෙන්නේ පුඩු කප්ස්. රයිට්. කල්ස්ටර් එක මේ තියෙන්නේ කිරි ගමන් කරන නලය. මෙතන ස්පන්දන නල දෙකක් තියෙනවා. මේ කිරි ගමන් කරන නලයයි ස්පන්දනයක් ලබා දෙන නලයයි. මේ රික්තක නලය. රික්තක මානීය තියෙනවා. වායු නලය තියෙනවා. මේ කිරි නලය. මේ කිරි එක්රැස් වන බඳුන. කිරි එක්රැස් වෙන්නේ මේ බඳුනට. මෙතන තියෙනවා පසුර. පල්ස් රේට් එක. පසුර තියෙනවා. පසුර. රයිට්. මෙතන තියෙනවා අන්තර් ප්‍රතිග්‍රාහකයේ රික්තක නියාමකය, රික්තක පොම්පය, ඒ ටික තියෙනවා. හරිනේ? ඇඳලා කොටස් ටික නම් කරන්න පුතේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක මේ රූපය දීලා කොටස් ටික නම් කරන්න දෙන්න පුළුවන්. කෙලීම් රචනා ප්‍රශ්නික රූපානුසාරයෙන් මේක විස්තර කරන්න කියලා මේ රූපය දීලා මේ විස්තර ටික අහන්න පුළුවන්. රයිට්. හරි. බලන්න. රික්තක නියාමකයේ තියෙනවා පුතේ. රික්තක නියාමකයේ තියෙනවා. මේ තියෙන අන්තර් ප්‍රතිග්‍රාහකයේ පුතේ. රික්තක පොම්පයක් තියෙනවා. මේ රික්තක පොම්පය. මේ රික්තක නියාමකයක් තියෙනවා. අන්තර් ප්‍රතිග්‍රාහකය. හරි. අන්තර් ප්‍රතිග්‍රාහකයේ පසුර පල්ස් රේට් එක. පසුර රික්තක නලය ස්පන්දන නලය. මෙතන ස්පන්දන නලය, මෙතන කිරි නලය. කිරියනේ මෙතන ටීට් කප්ස්. රයිට්. ක්ලස්ටරය. වායු නලය, රික්තක මානය. හරි. මේ ගවගාලේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටිකයි පුතේ ඒ තිබුණේ. ගවගාලේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටික. රයිට්. ඊළඟට අපි බලනවා ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටික. මේ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටික. අතන වගේම මේ පුඩු කෝප්ප තියෙනවා. මෙන්න ස්පන්දන නලය, මෙන්න කිරි රැගෙන යන කිරි නලය, මේ කිරි දෙවුම් නලය, මේ කිරි දෙවුම් නලය, මේ තියෙන පල්ස් රේට් එක පසුර වායු නලයේ ස්පන්දක. මෙතන කිරි එකතු කිරීමේ පොම්පය තියෙනවා පුතේ. මෙතන කිරි යන්නේ කිරි නලේ. මෙතන රික්තක මානය තියෙනවා. සෞඛ්‍යාරක්ෂිත හබකය විසර්ජකය නල මාර්ගයේ රික්තක පොම්පය තියෙනවා. මේ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටිකයි මේ තියෙන දරුවනේ. මේ තියෙන්නේ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටික. උඩින් තියෙන්නේ ගවගාලේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටික. දෙක පටල ගන්න එපා. ගවගාලේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටිකයි මේ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක කොටස් ටිකයි පටල ගන්න එපා. පුඩු කෝප්ප ටීට් කප්ස්. මේ කිරි දෙවීමේදී තනපුඩු වලට සම්බන්ධ කරන මෙම කොටස පුතේ ඒකකයක පුඩු කෝප්ප 4ක් තියෙනවා. තනපුඩු 4කට සම්බන්ධ වෙන්න ඉබේ. ඒකකයක එක යුනිට් එකක තනපුඩු 4ක් තියෙනවා. කෝප්ප පුඩු ටීට් කප්ස් තනපුඩු 4ක් තියෙනවනේ දෙනගේ. ඒතර මේ සම්බන්ධය තනපුඩු 4කට සම්බන්ධ වෙන මේ යුනිට් එක මොනවද තියෙන්නේ? කෝප්ප 4ක් තියෙනවා. කිරි දෙවීමේදී තනපුඩු වලට සම්බන්ධ කරන්නේ මේ කොටස කවුද? කිරි දෙවීමේ තනපුඩු වලට සම්බන්ධ කරන්නේ කවුද? ටීට් කප්ස් තමා
තන පොඩු වලට සම්බන්ධ වීම කිරි දෙවීමේදී තන පොඩු වලට සම්බන්ධ වීම කරන්නේ මේ කොටසින්. මෙන්න මේකේ. ටීට්ස් කප්ස් පුඩු කෝප්ප. ටීට් කප්ස් තන පොඩු වලට සම්බන්ධ වීම සිදුවේ. කොහමද? කිරි දෙවීමේදී තන පොඩු වලට සම්බන්ධ කරන්නේ මේ කොටස. right? එක පුඩු කෝප්ප 4ක් තියෙනවා. එක යුනිට් එකක පුඩු කෝප්ප 4ක් තියෙනවා. මේවා නල මගින් කිරි එකතු කිරීමේ බඳුන් වලට සම්බන්ධ කරලා තියෙනවා. නල මගින් තමයි කිරි එකතු කිරීමේ බඳුන් වලට සම්බන්ධ කරලා තියෙන්නේ. right? කොටස් ටික බලමු පුතේ එකේ. දිගු කිරි නාලිකාව තියෙනවා පුතේ. පසුර පල්ස් රේට් වෙන එක. කෙටි ස්පන්දක නාලිකාව මේ. කෙටි ස්පන්දක නාලිකාව, දිගු නාලිකාව, පසුර මේ කෙටි කිරි නාලිකාව, ස්පන්දක කුටීරය, නාභි ආවරණය, උපමුඛ කුහරය, උපමුඛ කුටීරය. බලන්න මේ තනපොඩු වලට සම්බන්ධ වෙලා තියෙන මේ තියෙන තනපොඩු දෙනගේ තනපොඩු මේ ටීට් කප්ස් එක බාහිරින් ආවරණය ඇතුළතින් රබර් ආවරණයකින් ආස්තරණය වෙලා තියෙන මේ දෙක අතරත් තියෙනවා කුටීර දෙකක්. එකකින් කිරි එකතු කරගන්නේ මේ කුටීරයට. right? පේනවද? උපමුඛ කුටීරයේ මේ උපමුඛ කුටීරයේ නාභි ආවරණයේ ස්පන්දක කුටීරයේ ස්පන්දනයක් ඇති කරනවා කියන්නේ ස්පන්දක කුටීරයේ කෙටි කිරි නාලිකා. කෙටි ස්පන්දක නාලිකා. මේ පසුර නම් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. නම් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. කිරි එකතු කිරීමේ බඳුන්. මේ දෝන කිරි එකතු වන බඳුන් තමයි කිරි එකතු කිරීමේ බඳුන් කියලා කියන්නේ. right? දෝන කිරි එකතු වන බඳුන් මේ මෙම කිරි වරින් වර යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරනවා පුතේ. මේ කිරි වරින් වර යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරනවා මතක තියාගන්න එක. රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ සම්බන්ධ උපාංග. රික්තක පොම්පේ තියෙනවා පුතේ. මේ රික්තක පොම්පේ මගින් දෙවියන්ගේ කිරි දෙවීමේදී කිරි ඇද ගැනීමට අවශ්‍ය චූෂණ බලය අතකර ගැනීමට අවශ්‍ය වන බලයයි සපයන්නේ. රික්තක පොම්පේ. මේ රික්තක පොම්පේ මගින් දෙනුන්ගෙන් කිරි දෙවීමේදී පුතේ දෙනුන්ගෙන් කිරි ඇද ගන්න ඉපැයි. දෙනුන්ගෙන් කිරි ඇද ගැනීමට අවශ්‍ය වන චූෂණ බලය ඇති කර ගැනීමට අවශ්‍ය වන බලය සපය. right? පසුර පල්ස් රේට් එක. කිරි දුවා ගැනීමේදී තන පොඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීම් ඉහිල්වීම නැත්නම් පුළුල් වීම උත්තේජනය ලබා දීම මේ කොටසේ කාර්ය වෙන්නේ. කිරි දුවා ගැනීමේදී තන පොඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීම් සහ ඉහිල්වීම නැත්නම් පුළුල් වීම. මේ රිද්මයානුකූල මේ වෙන්න බෑ ආකාරයට. කිරි දුවා ගැනීමේදී තන පොඩු වලට අවශ්‍ය වෙන රිද්මයානුකූල හැකිලීමේ හා පුළුල් වීමේ උත්තේජනය ලබා දීම මෙම කොටසේ කාර්යය කාගේද? පසුයි. කිරි දෙීමේ යන්ත්‍ර නිර්මාණයේ මූල ධර්මය. පුතේ බාහිරින් නැත්තම් පිටතින් රික්තක තත්ත්වයක් තන පොඩු වලට ඇති කිරීමෙන් කිරි ගවයාගෙන් කිරි ඉවතර ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කළා තියෙන්නේ. කොහොමද? බාහිරින් රික්තක තත්ත්වයක් හරිද? තන පුඩු වලට ඇති කරමින් පිටතින් රික්තක තත්ත්වයක් තන පුඩු වලට ඇති කරමින් ගවයාගේ කිරි ඉවතට ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කළා තියෙන්නේ. බාණ්ඩක පුතේ මේ ටීට් කප්ස් කිරි දෙීමේ යන්ත්‍ර නිර්මාණයේ මූලධර්මය තමයි බාහිරින් රික්තක තත්ත්වයක් තන පුඩු වලට ඇති කිරීමෙන් බාහිරින් රික්තක තත්ත්වයක් තන පුඩු වලට ඇති කරලා හරිය කිරි ගවයාගෙන් කිරි ඉවතට ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කළා තියෙන්නේ. මෙහිදී තන පොඩු වලට අර්ධ රික්තක තත්ත්වයක් ඇති කරයි මං කිව්වේ. මෙම තත්ත්වය නිර්මාණය කිරීමට රික්තක නල මාර්ග පද්ධතිය හා ඒහා සම්බන්ධ උපාංගයි උපකාරී වෙන්නේ. කිරි දෙවීමේදී කාලාවර්තිකව බාහිරින් ලබා දෙන උත්තේජනයක් මගින් පුඩු අතර මේ සඳහා පල්සේට උපකාරී වන අතර හා තෙරපීම ඇති කරනුයේ ටීට් කප්ස් තුළ ඇති
විශේෂ කොටසකි. මේදී ගවයාගේ රුධිර සංසරණය ඒකාකාරීව පවත්වාගෙන යනවා. මේකෙදී ගවයාගේ රුධිර සංසරණයේ දරුවනේ ඒකාකාරීව පවත්වාගෙන යනවා. කිරි දෙවීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරයට යම් පුතේ අපි මුලින්ම ගවයා වෙත ඍජු සම්බන්ධයක් දක්වන එකම උපාංගය පුඩු කෝප්ප තමයි. හරි? මේ වෙත ඒකාකාරී රික්තකයක් සැපයීම මගින් ගවයාගේ කිරි පුඩු නාලිකා විවර වී කිරි ඉවතට ඇදෙනවා පුතේ. කිරි පුඩු සහ රික්තක නාලයේ පීඩන වෙනස මගින් කිරි පුඩු වලට ඇති කිරි ඇදී ඒම සිදු වෙනවා. පුඩු වල තියෙන කිරි ඇදිලා එන එක සිද්ධ වෙනවා. බලන්න පුතේ චුට්ටක් බලන්න. පොඩ්ඩක් බලන්න දරුවනේ මේ කතාව තේරෙනවද කියලා. කිරි දෙවීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය බලන්න. මුලින්ම ගවයා වෙත ඍජු සම්බන්ධයක් දක්වන එකම උපාංගය තමයි මේ පුඩු කෝප්ප. ටීත්ස් කප්. තන පුඩු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක වෙත ඒකාකාරී රික්තකයක් පැවතීම මේ ටීත්ස් කප් වලට ඒකාකාරී රික්තකයක් සැපීම මගින් මොකද වෙන්නේ? ගවයාගේ කිරි පුඩු නාලිකා විවර වෙලා කිරි ඉවතට ඇදෙනවා. කිරි ඉවතට ඇදෙනවා. අතර කිරිපුඩු සහ රික්තක නලයේ පීඩන වෙනස නිසා හරි මේ කිරිපුඩු සහ රික්තක නලයේ තියෙන පීඩන වෙනස නිසා පුතේ වෙනස මගින් කිරිපුඩු වල ඇති කිරි ඉවතට ඇදීම සිදු වෙනවා. කිරි පිට වල ඇති කිරි ඉවතට ඇදීම සිදු වෙනවා. රයිට්? මෙහි ඇති රික්තක ස්පන්දන පද්ධතිය මගින් කිරි දෙවීමේ ක්‍රියාවලියේදී ගවයාගේ කිරිපුඩු වෙත දැනෙන වේදනාව අවම කිරීම සහ තනපුඩු ඒකාකාරීව හැකිලීම හා දිගහැරීම සිදුවන අතර එමගින් රුධිර සංසරණය සාමාන්‍ය පරිදි සිදු වෙනවා. දෙනුන් සිටින ස්ථාන කරා ගොස් කිරි දෙවීමේ යන්ත්‍ර තමයි ජංගම කිරි දෙවීමේ යන්ත්‍ර කියලා කියන්නේ. රයිට්? රයිට් මේ ක්‍රියාවලියේදී රික්තක ස්පන්දක පද්ධතිය මගින් පුතේ කිරි දෙවීමේ ක්‍රියාවලියේදී ගවයාගේ කිරිපිඩු වෙත දැනෙන වේදනාව අවම කිරීම සහ තනපොඩු ඒකාකාරීව හැකිලීම හා දිගහැරීම සිදුවන අතර එමගින් රුධිර සංසරණය සාමාන්‍ය පරිදි සිදු වෙනවා. දෙනුන් සිටින ස්ථාන කරා ගිහිල්ලා තමයි කිරි දෙවීමේ යන්ත්‍ර ජංගම කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතා වෙන්නේ. දෙනුන් සිටින ස්ථානයට ගිහිල්ලා කිරි දෙවීමේ යන්ත්‍ර තමයි ජංගම කිරි දෙවීමේ යන්ත්‍ර විදියට අපි හඳුන්වන්නේ. මෙන්න ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් තියෙනවා පුතේ. මෙන්න ඒ ට්‍රොලිය. මේක තියලා තල්ලු කරන් යන ට්‍රොලිය. මෙන්න කිරි එක්රැස් කරන බඳුන. මෙතන කිරි එක්රැස් කරන බඳුන. මෙතන ටීත්ස් කප් පුඩු කෝප්ප. මෙතන පල්ස් ලේට් එක පසුරු. රික්තක මානයක් තියෙනවා. රික්තක ටැංකිය. මේ රික්තක නලය. මෙතන රික්තක පොම්පය. මෙන්න ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් කොට රික්තක මානයක් තියෙනවා. රික්තක ටැංකිය, රික්තක නලය, රික්තක පොම්පය, පුඩු කෝප්ප පසුරු. මෙන්න පුතේ ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් කොටස් නම් කරන්නයි බලලා හොඳට පැහැදිලිව කොටස් නම් කිරීම දුවල පුතාලා සිදු කරන්න අත්‍යවශ්‍ය වෙනවා පුතේ. හරි. බලන්න. හරි. ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් තුේ පුතේ තියෙන්නේ. රයිට් බලන්න. ට්‍රොලිය මේ තල්ලු කරන් යන රෝද සහිතයි ට්‍රොලිය. කිරි රැස් කරන බඳුනක් දෙනවා කිරි ටැංකිය. මේ තියෙන පුතේ පසුර පල්ස් රේට් එක තියෙනවා. පුඩු කෝප්ප ටික තියෙන 1 2 3 4ක් තියෙනවා පුඩු කෝප්ප ටික. රයිට්? ඊට පස්සේ රික්තක මානය තියෙනවා පුතේ. රික්තක මානය තියෙනවා. මේ තියෙන රික්තක ටැංකිය තියෙනවා. රික්තක නලය තියෙනවා පුතේ. රික්තක පොම්පේ තියෙනවා. රික්තක පොම්පේ තියෙනවා. ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයේ කොටස් ටික ඇදුවේ පුතේ අපි කතා කරේ. හොඳයි දිවේ පුතේ මේ වෙනකොට අපි 8 වෙනි එකට අදාළ සම්පූර්ණ කරුණු සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. විශේෂයෙන්ම සත්ත්ව නිෂ්පාදන තාක්ෂණයේදී උසස් තාක්ෂණ ශිල්ප ක්‍රම යොදා ගැනීම ගැන කතා කරා අපි. එළගව පාලනය සහ කුකුළු පාලනය ගැන කතා කරා පුතේ. රයිට් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 8 වෙනි ඒකකයේ දෙවන කොටසත් එක්ක අපි දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.